දේව දරුවනි සති දෙකක් අරගෙන මම ඔබට කතා කරන්න යනවා දූතන සේවය ගැන. මේක ඉංග්‍රීසි වලින් කියන්නේ මිෂන්ස් කියලා. දූතන සේවය. දේව දරුවනි මේ කාරණා ඔබලා කැමති නම් ඔබගේ හදවතේ මේව දාගන්න, පොත්වල දාගන්න. දූතන සේවය කියන්නේ අපි යනවා දෙවියන් වහන්සේව දන්නේ නැති මිනිස්සුන් ගාවට ගිහිල්ලා යේසුස් වහන්සේගේ සුභාරංචි පණිවිඩය කියනවා. දේව දරුවනි ඕනම සුභාරංචි පණිවිඩයක කාරණා කීපයක් තියෙන්න ඕනේ. කාරණා කීපය තමයි අපි පෞකාරයෝ. ඒක අමතක කරන්න එපා. ඔබ යන ඕනම තැනකට ගෝත්‍රයකට වේවා, නුවරකට වේවා, ඕනම තැනකට වේවා, අසල්වැසියන් ගාවට වේවා, පළවෙනි දේ අපි සියලු දෙනා පෞකාරයෝ. දෙවෙනි වැදගත් පණිවිඩය තමයි යේසුස් වහන්සේ අපේ පව් නිසා කුරුසයේදී මිල ගෙවුවා. හලෙලූයා. උන්වහන්සේ අපේ පාපය අරගෙන අපිව සුද්ධ කරලා ධර්මිෂ්ඨ කරා. තුන්වෙනි පණිවිඩය තමයි ඔබට තියෙන්න ඕනේ යේසුස් වහන්සේ මරණය පරාජය කරමින් මලවුන්ගේ නැගිට්ටා වූ යේසුස් වහන්සේ. හලෙලූයා. මේ කාරණා තුන ඔබගේ පණිවිඩයේ තියෙනවා නම් ඔබ දූතන සේවයේ යනා වූ කෙනෙක්. හලෙලූයා. දූතන සේවය නිසා මිනිස්සු ජීවිතය දුන්නා. දේව දරුවනි මිනිස්සු ජීවිතය කැප කරා. ඒ ගෝත්‍රවලට ගිය සමාන අයව ක්‍රිස්තියානි අයව ඔබලා දන්නවද ගෝත්‍රවල මොනවද කරේ? ඒකට පණ පිටි කාලා දැම්මා. සමාන මිෂනාරිවරුන්ව ඒ ගෝත්‍රයට බැස්ස ගමම පණ පිටි කාලා දැම්මා. දේව දරුවනි ඒකෙන් මිනිමස් කන ගෝත්‍රවලට දෙවියන් වහන්සේගේ මිනිස්සු ගියා. ඔබ දන්නවා අපේ බෙතලි සභාව යන්නේ තමයි අපි තාම ඉන්නේ. හැබැයි අපි Assembly of God එක තමයි අපේ ප්‍රධාන කවරෙන් එක. අපි මේ අවස්ථාවේ පිළිගන්නවා මේ දේව මේ බලනවා ඔබ සියලු දෙනා ඔබ ඕන රටක් ඉඳන් මේක බලන කල දෙවියන් වහන්සේ බලවත් දේවල් විශ්වාස කරන්න. උන්වහන්සේ ඔබව මඟ පෙන්නනවා ඔබට ආශිර්වාද කරනවා ඇත. හalleluya. ඒ වගේම දේව දරුවනි කොහෙද මම හිටියේ මේකට යන්න ඉස්සන්න? ගෝත්‍රවලට ගියා. බෙතලි සභාව. හරියද? බෙතලි සභාවේ දේව දරුවනේ අපි එතන ඉන්නේ අවුරුදු 70 ගානකට උඩදී විදේශ රටවල් වලින් ඇවිල්ලා කාන්තාව දෙන්නේ. ඒ කියන්නේ විවාහ වෙන්නේ නැතුව ඔවුන්ගේ මුළු ජීවිතේම සේවයට කැපකරලා ඒගොල්ලෝ දැක්කාමුළු ඒ කියන්නේ කාලේ කියනවලු පුදුම ලස්සන දෙන්නේ කියලා. එක්කෙනෙක් රඟපෑමුත් කරපු එක්කෙනෙක්. ඒකේ ඉච්චර ලස්සන අය ඇවිල්ලා විවාහ වෙන්නේ නැතුව මුළු ජීවිතේම කැප කරලා ස්වාමීන් වහන්සේ දිසා බීජ වැපුරුවා. අද බලන්න ඒගොල්ලන්ගේ රට අත්හැරලා අවුරුදු 70ක් 80කට ඉස්සෙල්ලා ආපු අය අද ඒගොල්ලන් මැරිලා ගිහිල්ලා. හැබැයි ඒගොල්ලන් පටන් ගත්ත සේවය දිගින් දිගට දෙවියන් වහන්සේ ගෙනියනවා. හalleluya. ඔබයි මමයි දූතන සේවය කරන්න අවශ්‍යයි. හalleluya. ඔබයි මමයි යන්න අවශ්‍යයි. උන්වහන්සේව දන්නේ නැති සෙනග වෙතට. ඔබයි මමයි අපේ කුඩා කිරිබොන කිදුණු ආකල්පයෙන් එළියට ඇවිල්ලා අපි ලෝකෙ දිහා බලලා කියන්න ඕනේ මට තියෙන්නේ එක ජීවිතයක් ගත කරන්න. මම නාස්ති කරන්නේ නැහැ. නිකන් පොඩි ප්‍රශ්න ගැන අඬ මගේ ඉලක්කය නැති කරගෙන මම මගේ ජීවිතේ නාස්ති කරන්නේ නැහැ. මම යේසුස් නිසා ජීවත් වෙන්න යනවා. ජීවත් වෙනවා විතරක් නෙමෙයි මම උන්වහන්සේගේ පණිවිඩය මේ මුළු ලෝකෙටම ගෙනියන්න යනවා කියලා. හalleluya. දේව දරුවනි ඉස්සර මිෂනාරිවරු ආවා යුරෝපයේ සිට. අද මිෂනාරිවරු යනවා ආසියාවේ සිට යුරෝපය දක්වා. හalleluya. දෙවියන් වහන්සේව පාවිච්චි කරනවා එක ස්ථානවල වලට යන්න. හalleluya. යුරෝපයට යන්න ඉස්සලා ඔබගේ අසල්වැසියන්ට යේසුස් වහන්සේ ගැන කියන්න. ඉතියෝපියාවට යන්න ඉස්සලා ඔබගේ නෑදෑයන්ට කියන්න යේසුස් වහන්සේ ජීවමානයි කියලා. හalleluya. ඒකට තමයි දෙවියන් වහන්සේ අපිව කැඳෙව්වේ. ප්‍රශංසා වේවා. හොඳයි ස්වාමීන් වහන්සේගේ දරුවනි ඔබ කරුණාකරලා පෙරදරවද මා සමග මේ දවසේ ස්වාමීන් වහන්සේගේ ශුද්ධ වචනයට මම කියවන්න යනවා ඒ වචනේ ඒ මුල් කොටස. මේ කොටසම තමයි අපි සති දෙකම බලන්න යන්නේ. හැබැයි අද අපි හඳුනා ගන්න යනවා කාරණා කීපයක්. පළවෙනි දේ මේක ලියා ගන්න දූතන සේවය තුළ ඔබගේ දෙවියන් වහන්සේ කවුද? ඒක හරි වැදගත්. Who is your God? දෙවෙනි දේ ඔබ කවුද? Who are you? මිෂනරි දූතන සේවය යන්න බෑ. ඔබ දන්නේ නැත්නම් ඔබ කවුද කියලා. ඔබගේ දෙවියන් වහන්සේ කවුද කියලා. දේව දරුවනි අද අපි ගන්න යනවා පාඩමක්. අපි කවුද උන්වහන්සේ තුල. ඔබ දන්නවා මම නිරන්තරයෙන්ම කතා කරන දෙයක් තමයි අපි උස්සුසස් වෙන එක. හරිද? හalleluya. අපි වලිගය අපි හිසන
हालेलुया प्रशंसा අපි හිස වලිගය නෙවෙයි हालेलुया අපේ ඇඟේ දුවන්නේ මම ඔබලාට විතරම කියන්නේ කාගේ ඇඟේ දුවන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලෙයයි हालेलुया බයිබලයේ තියෙන ලස්සන දේවල් කීපයක් හැබැයි ඉස්සරින්ම අපි යමු මේ කොටස කියවලා ඉන්න අනතුරුව අපි ඉස්සරහට බලමු අද ඔබට මේ දේශනාව අහන වෙලාවේ ඔබේ ප්‍රශ්න දෙකක් අහන්න මගේ ජීවිතේ පරමාර්ථය මොකක්ද what's the purpose of my life දෙවනි දේ මට සැලැස්මක් තියනවාද have I got a plan for my life මෙන්න කාරණා දෙක නැවතක ලියා ගන්න මේ සති දෙකට අර්ථ වැදගත් වෙනවා what is the purpose of my life මම මේ ලෝකේ ඉන්න පරමාර්ථය මොකක්ද second thing is what's the plan of my life මගේ ජීවිතේ තියෙන සැලැස්ම මොකක්ද හැමෝම කියන්නේ සැලැස්ම කියලා හයියෙන් කියන්නේ සැලැස්ම කියලා අනික පරමාර්ථය හalleluya දේව දරුවනි කිතුනෝ වුණාම අපිට පරමාර්ථයක් තියෙන්න ඕනේ සැලැස්මක් තියෙන්න ඕනේ හalleluya දැන් කියමු දේව වචනේ කී වතාවක් මම කියවද දැන් කියමු හැබැයි දැන් අපි කියවන්නේ යනවා සැබවින්ම සුද්ධ වචනේ එහෙමයි එක කොරින්ති පොතක ඔබ මාසවක පෙළොති 16 වෙනි පරිච්ඡේදයේ පයස්කන එක කොරින්ති 16 පයස්කනමේ පොමෝතක් දෙන්නම් ඔබට එතන පෙරලා ගන්න අපි මම ඔබට වාක්‍ය වචනේ කියවන්න හොඳයි කොරින්ති පොතේ පළවෙනි කොරින්ති පොතේ 16 පා මෙන්න බලන්න දේව දරුවෝ වඩවයි මම මකිදෝනියාව මැදින් ගිය පසු නුඹලා ළඟට එන්නේ මක් නිසාද මකිදෝනිය මැදින් යමි මා යන කොයි දිශාවට නමුත් මාගේ ගමනේ නුඹලා යන පිරිස නුඹලා සමග කලක් නවතින්නේ නෝ ශීත කාලයේ ගත කරන්නේ හත්වෙනි පදේ මා දැන් යන ගමනේදී නුඹලා දකින්නට නොකැමැති මක් නිසාද ස්වාමීන් වහන්සේ අවසර දෙන්නසේක් නම් නුඹලා සමග කලක් සිටින්නට බලාපොරොත්තු වෙමි නමුත් පෙන්තකොස්තය වෙනතුරු එපීසියේ නවත්තමි නවයි පදේ මක් නිසාද මාපු බලවත් වූ දොරක් මට ඇරී තිබේ බොහෝ විරුද්ධකාරයෝද සිටිති හalleluya මෙන්න දේව දරුවනි පාවුලතුමා මිෂනාරි ගමන් ගියාද මිෂනාරි ගමන් තුනක් ගියා දැන් අමතක කරන්න එපා මේක මිෂනාරි ගමන් ගියාද ප්‍රධාන වශයෙන් මිෂනාරි ගමන් තුනක් ගියා මිෂනාරි ගමන් දෙකකට පාවුලතුමා දල වශයෙන් ගත කරපු කාලය තමයි අවුරුදු 8ක් දැන් මිෂනාරි ගමන කියන්නේ මොකද්ද දූතන ගමන ඒ කියන්නේ යා රටවල් වලට ගියා නගරෙන් ගියා මොනවා කියන්නද යාගේ බඩු විකුණ ගන්න නෙවෙයි යේසුස් වහන්සේගේ ගැලවීමේ පණිවිඩය ලෝකයට කියන්න හalleluya යේසුස් වහන්සේගේ පස්සේ අලුත් කිවිසුමේ ප්‍රධානතම චරිතය තමයි පාවුලතුමා ඉතින් ඔබ තේරුම් ගන්න පාවුලතුමා ක්‍රිස්තියානි ධර්මයට කරපු සේවය අපේ වචන වලින් කියලා නිම කරන්න බෑ මිෂනරි ගමන් ගියාද ඊට පස්සේ ප්‍රශ්න අහුවාම ඉන්දර වගේ උත්තර දෙන්න හalleluya පළවෙනි මිෂනරි ගමන් වලට අවශ්‍ය අවුරුදු කීයක් ගියාද 8ක් ගියා මේ කතා කරන්නේ තුන්වෙනි මිෂනරි ගමන ඒ කියන්නේ එපිසේ නතර වෙන කාලේ හරිද හැබැයි අපි දකිනවා මේ කාලෙදී පාවුලතුමාගේ මහන්සි පාවුලතුමා ජීවිතේ බොහෝ සේවය කරලා ඔහුට දැන් මානසි ඔහුට වෙහසයි හැබැයි ඔහුට තියෙන සැලැස්මක් හැමෝම කියන්නේ සැලැස්මක් තියෙනවා කියලා අයියේ කියන්නේ සැලැස්මක් තියෙනවා කියලා හරිද ඒ වගේම ඔහුට තියෙන පරමාර්ථයක් මොකද මගේ ජීවිතය අවසන් වෙන්න ඉස්සෙල්ලා මම යේසුස් ගැන කියන්න පුළුවන් හැමෝටම කියන්න යනවා අද මම යාඥා කරමින් ඔබට කියනවා ඔබ මේ පල්ලියෙන් යන කල අලුත් මාසයක් ලබලා තියෙන මේ මොන මාසෙද අපි ලැබුවේ අගෝස්තු ඔබ තීරණයක් ගන්න යේසුනි ඔබ ගැන දන්නේ නැති අය මෙතන පාවුලතුමා ගියා වගේ මම යනවා ස්වාමීනි හalleluya ඔබගේ දූතන පණිවිඩය මම දෙන්න යනවා කියලා හරි ඒ මෙයාට ඔබ මෙතන බලන්න හalleluya ප්‍රශංසා වේවා ඔබගේ අවධානය කැඩෙන්න දෙන්න එපා අපෝයිලා හalleluya ඔන්න කොලේ හම්බුණා එරම් දිගේ හalleluya ප්‍රශංසා වේවා එමේ දෙවියන් වහන්සේගේ දරුවෝ දැක්කද සමහර විට දෙවොනේම තමයි දෙවියන් වහන්සේගේ දරුවෝ දැක් අපි බලමු අපි කවුද කියන එක who are we
කොලේ යනවා වගේ වැඩි කරා. හalleluya. අනේ කිව්වද කවුරුනා කියලා? හalleluya. who are we? amen. ප්‍රශංසා වේවා. දැන් මේක ගන්නෝනි අපි කාරණා කීපයක් ගන්න ලියමු. ලියමු ඔබගේ පොතේ ලියා ගන්න. එපිස 2:6. කවුද අපි? කොතනද අපි ඉන්නේ? මේක හරි වැදගත්. who are we and where are we? the book of Ephesians chapter 2 verse 6. එපිස 2:6. අපේ සිස්ටර් දැන් කියවන්න යනවා. ඔබ බයිබලෙන් පෙරලා ගන්න. හalleluya. අපි ඉස්සරින්ම බලමු අපි කවුද කියලා. 6. උන්වහන්සේ සමග අප නැගිටුවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ස්වර්ගීය වූ ස්ථානවල උන්වහන්සේ සමග අප නිදවුසේක. පාවුලුතුමාට සරස්වත් තිබුණා ගම්මැලි කියලා දේශනා කරන්න. හැබැයි පාවුලුතුමා කියනවා මම මේ ඔක්කොම කරන්නේ දෙවියන් වහන්සේ මට අවස්ථාව දුන්නොත්. ඔබලන්ට තේරෙනවද? පළවෙනි දේ අපි දැන් බැලුවා අපි උසස් තැන් වල වාඩි වුණා. අයියෙන් කියමු නැවත උසස් තැන් කියලා. උසස් තැන් වල වාඩි වෙන්නේ කවුද? උසස් මිනිස්සු. හalleluya. උසස් තැන් වල වාඩි වෙන්නේ කවුද? උසස් මිනිස්සු. මම නිරන්තරයෙන් මේ යනකොට දැන් මට මේ ළඟදී ටිකට් එක හම්බුණා මැච් එක බලන්න යන්න. මැච් එක බලන්න යනකොට හැමතිස්සෙම මම දකින්න දේ තමයි අනේ අපි එනවා දොරටුව මැදි VVIP කියලා ගහගෙන පෑන් ගාලා හොන් එක ගහගෙන ඒක කෙලින්ම ඇවිල්ලා කෙලින්ම බයි. ඇයි ඒකට මොනවාරි ආණ්ඩුව තුල මේ රජය තුල උසස්කමක් තියෙනවා. ඒ නිසා උන්ට කෙලින්ම ඉන්න පුළුවන් සෙනග මැදි. දේව දරුවනේ මේක තේරුම් ගන්න. අපිට මැච් එකට යන්න බැරි වුණාට කෙලින්ම අපේ වාහනේ හෝන් ගහගෙන අපි ස්වාමීන් වහන්සේගේ දරුවෝ අපිට කෙලින්ම ස්වර්ගයට දෙවියන් වහන්සේ මාවතක් ඇදලා තියෙන්නේ. හalleluya. ඒ දවසේ අපිට ස්ටිකර් එකක් ගහන්න අවශ්‍ය නැහැ. අද දවසේ සමානකම තෑග ගහගෙන යන මිනිස්සු අන්තිම දවසේ පොර ගන්න වෙයි. ස්වාමීන් වහන්සේ මෙතන ලඟ වෙන්න. ඉතින් දේව දරුවනේ අද මේ තිබෙන සම්පත්තිය බලලා අදායමත් වෙන්න එපා. ස්වාමීමත් වෙන්න. පළවෙනි දේ අපි වාඩි වෙලා ඉන්නේ කොයිද? උසස් තැන්වල. උසස් තැන්වල වාඩි වෙන මිනිස්සු පල්ලෙහා තියෙන දේවල් කරන්නේ නැහැ. උසස් තැන්වල වාඩි වෙලා ඉන්න මිනිස්සුන්ගේ මේක ලියා ගන්න. දර්ශනය වෙනස්. දර්ශනය වෙනස්. Their view is different. ඔබ ප්ලේන් එකක ගමන් කරලා තිබෙනවා නම් ඔබ දන්නවා ප්ලේන් එකේ වීදුරුවකින් එළියට අපි බලනකල අපි දකිනවා පොළවේ දේවල්. හරිද මම කියන දේ? පොළවේ දේවල් අපි දකින්නේ ඉතාමත්ම පොඩියට. ඔබයි මමයි දෙවියන් වහන්සේ ඔසවලා තිබෙනවා අපිට පොළවේ දේවල් පේන්නේ පොඩියට. ඒ වගේම උසස්ව ඉන්න මිනිස්සුන්ට මේක තියෙනවා වැඩිපුර දේවල් පේනවා. වෙන තේරුම් ගන්න. ඒක ලියා ගන්න. We can see more. දෙවියන් වහන්සේ අපිව උසස් කරලා තිබෙනවා. අපේ ප්‍රශ්න වලට වඩා අපිට වෙන විසඳුමක් දීලා තියෙනවා. වැඩිපුර දේවල් අපිට පෙන්නනවා තියෙනවා. දෙවෙනි දේ අපි බලමු අපේ ජීවිතේ. හalleluya. යෙසායා පොතේ 40:31 මේ පදේ නම් අපි 100 පාරකට වඩා කියවලා ඇති. හැබැයි අපි නැවත බලමු අපි කවුද කියලා. යෙසායා 40:31 මොනවද එතන කියන්නේ? යෙසායා 40:31. නුඹ ස්වාමීන් වහන්සේ කියලා බලා සිටිනෝ තමුන්ගේ සවිය අනුත් කරගන්න ඕනේ. හalleluya. ඔහු රාජාරින් මේ පියගා අදින්න ඕනේ. ඔහු රුවන් ඕනේ. ඒත් නොවේති. ඔහු ඇවිදින්න ඕනේ. ඒ කලාන්ත නොවේති. මෙන්න දේව දරුවනි කොටස් දෙකයි මේකේ තියෙන මේ පදේ. පළවෙනි එක ස්වාමීන් කරේ මගේ කොටස මොකද්ද? බලා සිටින්න. ඒක ලියා ගන්න. My job is to wait on the Lord. Hallelujah. මගේ කොටස යාඥාවෙන් ස්වාමීන් වහන්සේ කරේ බලා සිටින්න. ස්වාමීන් වහන්සේගේ කොටස මාව රාජාලියක්සේ ඔසවන්න. Hallelujah. The part of the Lord is to carry me on the wings of an eagle. දේව දරුවනි මේක අමතක කරන්න එපා. ඔබයි මටයි අපේ ශක්තියෙන් බලයෙන් අපිට බෑ රාජාලියක්සේ පියාසර කරන්න. අපිට කරන්න පුළුවන් දේ ස්වාමීන් තුල ඉන්න ස්වාමීන් වහන්සේ අපිව ඔසවනවා ඇත. හalleluya. ප්‍රශංසා. දැන් අපේ කොටස මොකද්ද? බලා සිටීම. කවුරු කරේද? දෙවියන් වහන්සේ කරේ. දෙවියන් වහන්සේ කොටස මොකද්ද? අපිව රාජාලියක්සේ ඔසවන්න. දෙවියන් වහන්සේ මිනිස්සෙක්ට බොරු කියන්නේ උන්වහන්සේ දුන්න පොරොන්දු සත්‍යද? හalleluya. ඒවට කල් යනවද? සමානක් විතර. හalleluya. කල් කියන්නේ ඉෂ්ට කරනවද? හalleluya. දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ. අපි කවුද? පළවෙනි දේ අපි උසස් කුටුවල වාඩි වෙන මිනිස්සු. දෙවෙනි දේ මොකද? රාජාලියන්ස
මම දන්න තරම්. පාඩු කරනවා මම පස්සේ කියන්න. රාජාලිව කන්නේ හොඳ දේවල් උත්තර ඉන්න බලන් ඉන්නවා. මෙයා හොඳයි. දේව දරුවනේ අපිව කැඳෙන්නේ කුකුලෝ වෙන්නේ නෙවෙයි. රාජාලිව වෙන්නේ. හලෙලුයා. පළවෙනි දේ ඔබයි මායි වාරලා තියෙන උසස් තැනේ. දෙවැනි දේ උන්වහන්සේ අපිව රාජාලියෙක්සේ ඔසවනවා. ඔබ කවුද? මම කවුද? තුන්වෙනි දේ බයිබලයේ වැදගත් දෙයක් තියෙනවා. මෙතනින් අපි තව කොටස් කීපයක් බලනවා. මට අද මයින්ඩ් එක ලැබුණේ පළක් වෙලා. ඒ නිසා තමයි මේ යන්න ඕනේ. හලෙලුයා. පටන් ගන්න තව විනාඩි 12ක් 13ක් විතරනේ. එමේ. හොඳයි දේවදරුවනි මේක වැදගත්. කොලොස්සි 3:2 මා සමග කියවන්න. කොලොස්සි 3:2 Colossians chapter 3 verse 2. Amen. Hallelujah. කොලොස්සි 3:2 පොළවේ තිබෙන දේ නොව උසස් තැන්හි තිබෙන දේම සලකා බලන්න. Hallelujah. පොළවේ තිබෙන දේ නොව මොනවාද සලකන්න කියන්නේ? අනුන්ගේ උපදුප නෙවෙයි. අරයට ලැබුණ ආශිර්වාද නෙවෙයි. කොහොමද කියන දේ නෙවෙයි. මොනවාද හිතන්න කියන්නේ? උසස් දේවල්. හරියට මොනවාද දේවල්? උසස් දේවල්. දේව දරුවනේ උසස් දේවල් ගැන හිතන්න පුරුදු වෙන්න. ඒමේ ඔබගේ සිතුවිලි ඔබ වෙනස් කරේ නැත්නම් ඔබ හැමදාම ඉන්නේ එකම ස්ථානයේ. හalleluya. ඔබ යම් දේවල් කරලා ප්‍රතිඵල නැත්නම් ඒවා වෙනස් කරන්න ඔබට ඒක ඉතාමත්ම වැදගත් වෙන්න යනවා ජීවිතේ. දේව දරුවනේ එක නැවක් ගිරෙනවලු. ඒ නැව ගිරෙන වෙලාවේ අන්තිම ඒක ස්පාන්නේ ආපු නැවක්. ඒකේ රත්තරන් කාසි තිබුණ නැවක්. ඒ නැව ගිරෙන වෙලාවේ ඔක්කොම මිනිස්සු පුළුවන් නෑ පීනගෙන පටන් ගන්නවලු පීනගෙන ඒ ලයිෆ් බෝට් වලට ලයිෆ් බෝට් එකේ සිංහල වචන මොකක්ද? ජීවිත ආරක්ෂා බෝට්ටු. ඒ පොඩි බෝට් වලට නගින්න පටන් ගත්තා. හැබැයි ඒ පල්ලයට යන නැවේ එක්කෙනෙක් වාඩි වෙලා ඉන්නවලු. ඒ කෙනා මොනවද කරන්නේ? යාගේ මුළු ඇඳුමෙම පුරවලා රත්තරන් කාසි පුරවලා වාඩිලා ඉන්නවලු. මේ නැවල පල්ලයට බෑගෙන යනවා. එක්කෙනෙක් කෑගල්ලුවේ මොනවද කරන්නේ? ඒ නැවේ ටක්කල බහින්න මෙතනට නැත්තම් මැරෙන්නේ. යා කිව්වා කමක් නැහැ. මම ඉපදුනේ දුක්පත් වෙලා. මම මැරෙන්නේ රෝසත් වෙලා. ඔන්න මෝඩ කමින් උපදිනේ. පේනවද? මම මැරෙන්නේ පොසත් වෙලා. සමහර කායගේ නිරන්තරයෙන්ම සිදුවි දින තමයි මොනවද? එක්කෝ පොසත් වෙන්නේ. දැන් පොසත් වෙන එක වැරදිද? හොඳයි හalleluya. මතකද යෙසායා පොතේ මම ඔයාලට පෙන්නුවා. නැව්වල ආශිර්වාදයෙන් යනවා. හalleluya. මූලයේ ආශිර්වාදයෙන් යනවා. පොළවේ පොසත් වෙන එක අපිට හැබැයි සමාජයේ මොලේ තියෙන එකම දේ පොසත් වෙන්න. තවත් සමහර අය නිරන්තරයෙන්ම ප්ලෑන් කරන්නේ මොනවාද? කාටද ගින්නක් දෙන්න පුළුවන් කියලා. සමහර අයට ඇත්තටම සාහිතික දෙනවා නම් ගිනි සාහිතික දෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද? ගිනි ඇති කරන්න සුද්ධ ගින්න ඇති කරන්න ලොකු දෙයක්. මම දේව දරුවනේ ජීවත් වෙලා ඉන්නේ පොඩි කාලේ යන්නේ තාම අවුරුදු 20 ගානක්. හරිද? මේ ජීවත් වෙලා ඉන්න කාලේ අවුරුදු 20 ගානක් මේ ජීවත් වෙලා ඉන්න කාලේ මම එක දෙයක් දකින්නවා වැඩිපුර. ඇත්තටම ඔයාලා මම හිතුවා ඔබ සභාවට කියන්නේ. අපි නිරන්තරයෙන්ම අපේ අඩුපාඩු වල අපි කවුරු හරි හොයනවා කරනවා. මම ජීවත් වෙලා මේ දේවල් දකින්න මිනිස්සු එක කතා කරන්න ප්‍රශ්න තේරුම් ගන්න මම දකින්න දේ තමයි මිනිස්සු ඉතා කලාතුරකින් කියන්නේ මමයි වැරද්ද කරේ මමයි වෙනස් වෙන්න ඕනේ මගේ තමයි තීරණය හැමතිස්සෙම මොනවද කියන්න තියෙනවා අරයා නිසා මෙයා නිසා හැමතිස්සෙම දෙමව්පියෝ නිසා අක්කා නිසා නෙවෙයි ඔබ ගැන තීරණයක් ගන්න. හalleluya. ප්‍රශංසා වේවා. හොඳයි දේව දරුවනි. බයිබලයේ අපිට කියන්නේ මොන දේවල් ගැන හිතන්නද නේද? දැන් මට හිතෙනවා වැඩිකේ මේ දේශනාව මම නැවතුවොත් සති 3කට කියන්නේ ඒක කරන්න බෑ. මක්විසල තව දේවල් තියෙනවා කරන්න. ඕගා ගන්නවද දේව දරුවනි? මේක පොඩ්ඩක් අවගන්න. නමස්කාරය. බයිබලයේ කියවීම. දේශනාව අහන්න. ඔබගේ සම්මාදම් දසේ කොටස් කීම. शुद्ध भोजन सहभागी वीम मेव ओक्कम नमस्कार कोटस
තේරුම් ගන්න ඒක. ඒ කියන්නේ ඔබ පල්ලියට ඇවිල්ලා යම් දෙයක් කරනවාද ඒක নমස්කාරයේ කොටසක්. ඔබ ඇවිල්ලා ඉගෙන ගන්නවද වචනේ? নমස්කාරයේ කොටසක්. දැන් ඔබලාට යන්න ඉස්සලා අද ගොඩේ අරගෙන යන්න. එමේ පුරවලා ගේන්න. ඒක ඔබට ආශිර්වාද වෙන්න යනවා. ලබන පාර යෝහන් පොත ඉවර කරනවා එකම අපිට තව අලුත් සැලසුම් තියෙනවා. ඉගැන්වීමට සභාව ඉස්සරහට ගෙනියන්න. හොඳයි. ඉතින් අපි බලමු කෙසේද කියලා අපේ ජීවිතේ හොඳ දේවල් ගැන අපි හිතන්නේ. ඔබට මම මේ කාරණා කියන්නේ ඉතින් ඉක්මනින් ඔබ කැමති නම් මේවා ලියා ගන්න. කොහොමද අපි හොඳ දේවල් ගැන හිතන්නේ? පළවෙනි දේ අපි දකිනවා එක ලේඛන පොතේ 22:19. Please turn there. It's a beautiful verse. ඒක ලස්සන පදයක්. මම ආසයි ඔබගේ බයිබලේ ඒක මාර්ක් කරනවා නම් එක ලේඛන 22:19. සිස්ටර් අපිට කියවන්න බලන්න එක ලේඛන 22:19. එක ලේඛන 22:19. ඉතින් නුඹලාගේ දෙවි වූ ස්වාමීන් වහන්සේ සොයන්න නුඹලාගේ සිත ආත්මයක් යොමු කරපාන. හalleluya. පළවෙනි දේ අපේ මනස අපි වෙනස් කරනවා නම් අපි මේවා වෙනස් කරන්න අපේ සිත මුළුමනින්ම දෙවියන් වහන්සේව හොයන්න අපි තීරණයක් කරන්න ඕනේ. හalleluya. මම ඔබට උදාහරණයක් ගත්තා. අපි පොඩි කාලේ සෙල්ලමක් කරා අයියන් සෙල්ලම. හරිද මතකද? නැත්නම් අර ඉංග්‍රීසි වලින් අසනවල hide and seek. එකෙක් කීපදෙනෙක් ගිහලා හැංගෙනවා අනිත් එක මොනවද කරන්නේ? එක්කෙනෙක් හොයනවා. දැන් තේරුම් ගන්න. ඒ හැංගෙන අදගෙන catches. හැංගි මොකද? හැංගි මොකද? මේක තමයි වචනේ. ඕක මොකද කිව්වනේ? එතනින් විතරයි මට කිව්වේ. hide and seek. දැන් මේවා අපි සෙනඟට ඉංග්‍රීසියෙන් ඒකයි සිංහල වචනේ දන්නේ නැත්තේ. right? hide and seek. දැන් කට්ටියක් ගිහලා හැංගෙනවා. එක්කෙනෙක් මොනවද කරන්නේ? 100ට ගණන් කරලා මොනවද කරන්නේ? මොනවද කරන්නේ? ඇවිල්ලා සොයනවා. දැන් තේරුම් ගන්න දේවල් අරගෙන මේක හරි වැදගත්. ඒ සොයන කෙනා හොයන්නේ කාවද? මේක හරිද? එයා හොයන්නේ කාවද? හැංගිලා ඉන්න අයව. හොයන කෙනා කඩේට ගියොත් මොකද වෙන්නේ? මම හැංගිලා ඉන්නවා. මොකද වෙන්නේ? ඔයාලා දැකලා ඉන්න සමහරවිට ඒ වගේ නරක වැඩ කරනවා හොයන්නේ. මමත් ඔහොම වැඩ කරලා දිනවා. මොනවා වෙන්නේ? ටික වෙලාවක් හොයුවේ නැත්තම් මේ හොයන්නේ නැත්තම් අපිලා. මොනවාද වැඩන්නේ? හැබැයි ආසාව දින හොයනකම්. හොයන්න නැත්තම් ප්‍රශ්නයක්. මෙන්න දේවදරුනි. හොයන කෙනාට තියෙන ඉලක්කයක් හැංගුණායව අල්ලගන්න. ඔබගේ මගේ ජීවිතේ හොඳ සිතුවිලි වලට ඕන නම් අපේ මුළු සිතින්ම අපි දෙවියන් වහන්සේව හොයන්න ඕනේ. හalleluya. ඉරිදා පැය දෙක විතරක් නෙමෙයි. මුළු සිතින්. මම සභාවට ධෛර්යවත් කරන්න කැමතියි. මම හිතන ඔබ දැනට කරනවා. හැමදාම අවම තරමේ විනාඩි 15ක්වත් අන්‍ය භාෂාවෙන් යාත්‍රා කරන්න දේව දරුවනි. ඒකේ තරම් බලයක් ඇත්තෙම නැහැ. ඔබගේ ආත්මය ජෝලිත වෙනවා. ඔබගේ ගින්දර ස්වාමීන් වහන්සේගේ ගින්දර නම වෙනවා. ඒ කියන්නේ අනුර ජීවිතේ නෙමෙයි. සුතාත්ම ගින්න නම වෙනවා. ඔබ යන තැන පුදුම බලවත් ආස්කම ආශිර්වාද දේවල් වෙනවා. ඔබට තේරෙයි ඔබගේ වැඩපොලේ පව මිනිස්යන් දකි. ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේ කරන දේ මේවයි. ඔබට විනාඩි 15ක් එක දිගට හරි බැරි නම් අඩු ගානේ ගමන් කරන වෙලාවලදී හිතින් හරි ආත්මෙන් හරි අන්‍ය භාෂාවෙන් යාත්‍රා කරන්න බස් එකේ යන අය හිතන්න මම මේ ෆෝන් එකේ ඉන්න අනිත් ෆෝන් තුන වෙනකන් මම කෙලින්ම අන්‍ය භාෂාවෙන් තමයි යාත්‍රා කරන්න යන්නේ කියලා. හalleluya. ඒ වගේ ඉලක්කයක් දාගන්න අන්‍ය භාෂාවෙන් යාත්‍රා කරන්න එක බලය අපේ ජීවිතේට වේනා වූ දෙයක්. හalleluya. දෙවනි දේ බලා ගන්න. දෙවනි දේ කියන්නේ මේ කොටසේ දෙවනි දේ. මේ ඉක්මනින් ඉවරනවා කරනවා කියවට ඉක්මනින් ඉවර කරන්න හොරක් කරනවා. මේ දෙවනි දේ මෙන්න එක ලේඛන 29:3 සිස්ටර්ගේ ඕන කොටස එක ලේඛන 29:3 only see the A part of it. okay පළවෙනි කොටස විතරක් මට ඕනේ. එක ලේඛන 29:3 තවද ශුද්ධ වූ ගෘහයට මා විසින් සූදානම් කර තිබෙන සියල්ල හැර මාගේ දෙවියන් වහන්සේගේ ගෘහය කෙරෙහි ඇත්තා වූ මාගේ දැඩිකම නිසා මාගේම සම්පත වන රාන්ත විනීද මාගේ දෙවියන් වහන්සේගේ ගෘහයට දුන්නේ. මෙන්න අනිත් වචනේ ලියා ගන්න. ලැබිකම මේක හරි වැදගත් වචනයක්. දාවිද් කියනවා in the English word it is used affection. hallelujah. Because of the affection of the house of the Lord. දේව දරුවනි
ගොඩනගන්නයි. ඔබගේ නැදියාව අද කොයිද? ඒ අනුව තමයි දෙවියන් වහන්සේ ඔබව ගොඩනගන්න යන්නේ. ලබන සතියේ අපි කතා කරන දූතන සේවය ගැන. හැබැයි අද අපි කතා කරනවා අපි කවුද? අන්තිම පදය අපි බලන්න ඕනේ කොහොමද අපේ මනස අපි තියාගන්නේ උසස් දේවල් කෙරෙහි. ගීතාවලිය 119:36 අපිට කියවන්නේ ගීතාවලිය 119:36 Psalms 119 verse 36 hallelujah. ගීතාවලිය 119:36 ඔබගේ ශික්ෂාවලට මාගේ සිත යොමු කළ මැනව. Amen. Hallelujah. මොකද ඔබගේ ශික්ෂාවල ඒකට මොකද කියන්නේ? ඔබගේ ඉගැන්වීම් වලට, ඔබගේ කිවිසුම් වලට ඔබ වහන්සේ මගේ සිත යොමු කර මැනව. දේව වචනයට හිත යොමු කරන්න ඔබගේ සිතුවිලි උසස් සිතුවිලි බවට පරිවර්තනය වෙනවා නැත. Hallelujah.